සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. අපි දැනට කරගෙන යන වැඩපිළිවෙලේ අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට සංස්කෘතිය කියන කොටසට අදාළව ප්‍රශ්න දෙකක්. අද අපි කතා කරනවා ඔබත් එක්ක මේ ඔබේ ප්‍රශ්න පත්‍රයේ 2025 සිංහල පැරණි නිර්දේශය. උතර පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ අපිට එක කොටසක් එනවා පැරණි සංස්කෘතිය සම්බන්ධයෙන් පිළිතුරු සපයන්න. මම මේකදී ඔබත් එක්ක කතා කරලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි පිළිතුරක් ගොනු කරනකොට ඒ පිළිතුර හරවත් පිළිතුරක් වෙන්න ඕනේ. ඒ පිළිතුර විද්‍යාර්ථයෙකුට ගැළපෙන පිළිතුරක් වෙන්න ඕනි. ඔබ මේ ලබා ගන්න යන්නේ ඔබේ විශේෂ ශාස්ත්‍රයන්ට අදාළව ගන්න පුළුවන් ඉහළ සුදුසුකමක්. ඒ නිසා ඔබට ඒ පිළිබඳව ඔබෙන් එක පේන්න ඕනේ ඔබ පිළිතුරක් ගොනු කරනකොට. සංස්කෘතිය කියන කොටසට අදාළව අපි නිර්වචන කීපයක් සාකච්ඡා කරලා තියෙන බව ඔබ දන්නවා. සංස්කෘතිය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරපු කීප දෙනෙක් ඉන්නවා. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. එතකොට ඔබට මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරගත්තේ නැවත වතාවක් පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍යයි. මේ සංස්කෘතිය පිළිබඳව මත ඉදිරිපත් කරලා තියෙනයි. මොකද අපි පිළිතුරක් ගොනු කරන්න යනකොට ඒ පිළිතුරට අදාළව තමයි අපිට අදාළ නිර්වචනය අපි හොයා ගන්න ඕන. අපිට අදාළ මතවාදය අපි හොයා ගන්න ඕනේ පිළිතුරට අදාළව. මම අද ඔබත් එක්ක කතා කරනවා කියලා ගිය සතියේ කිව්වේ 2012 ප්‍රශ්න පත්‍රයේ නේද? පැරණි නිර්දේශයේ 2012 SINH 2025 නේද? 2025ට අදාළවනේ කතා කරමු කිව්වේ අපි. SINH 2025 මෙන්න මේ ප්‍රශ්න පත්‍රයට අදාළවයි අපි සාකච්ඡා කරමු කියලා කිව්වේ. ඒතර මේ ප්‍රශ්න පත්‍රයේ අපිට තියෙනවා එක ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නය මේ පේපරේ ලැබිලා තියෙච්ච පළවෙනි ප්‍රශ්නය තමයි සංස්කෘතිය වනාහි කියලා පටන් ගත් එකක් තිබුණා. මෙන්න මේ ප්‍රශ්නය. ඔබ ගාව ප්‍රශ්න පත්‍ර ඔබ ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා ඇති. මම ගෲප් එකට දාලා තිබුණා. සංස්කෘතිය වනාහි මිනිසා තමාට හිතකර අයුරින්. මිනිසා තමාට හිතකර අයුරින් ස්වභාව ධර්මය වෙනස් කර ගැනීමෙහිලා දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵල සමස්තයයි කියලා. ස්වභාව ධර්මය වෙනස් කර ගැනීමෙහිලා දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵල සමස්තයයි කියලා. ඔව් කීබෝඩ් එක අලුත් එකක්. ඒක තමයි. ප්‍රතිඵල සමස්තයයි. ස්ලෝ මොකද කියලා අහනවනේ ඒකයි. මේ කීබෝඩ් එක චුට්ටක් අතර හුරුමයි. කීබෝඩ් එක මාරු කරන්න උනානේ. හරි. විභාග කරන්න. මේක හරියනවා ටිකක් ටයිප් කරපුවම. හරිද? විභාග කරන්න. ඔක තමයි ඔබට දීලා තියෙච්ච ප්‍රශ්නේ. සංස්කෘතිය වනාහි මේ ප්‍රකාශයක් දීලා තියෙන්නේ විභාග කරන්න කියලා දීලා තියෙනවා. එතකොට ඔබ දන්නවනේ ඔබේ ප්‍රශ්න සාමාන්‍යයෙන් සකස් වෙනකොට මෙහෙම අපිට විභාග කරන්න, අධ්‍යයනය කරන්න, සපත කර දක්වන්න, පැහැදිලි කරන්න, විස්තර කරන්න වගේ කුමන හෝ එකක් නෙන්නේ. මේ එන එකට අදාළව ඔබෙන් මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයට අදාළවයි අපි පිළිතුර ගොනු කරන්න ඕනේ. විනාඩි 35ක විතර කාලයක් තමයි ඔබට උපරිමයෙන් මේ වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. නේද? ඒක නිසා අපි සාමාන්‍යයෙන් බලපුවාම මේ ප්‍රශ්න පත්‍රවල මේ ප්‍රශ්න පත්‍රවල සමස්තය අපි ක්‍රමානුකූලව සකස් කරගෙන යන්න ඕනේ. ඒ නිසායි මේම අපි හදලා තියෙන්නේ. ඔබට මඟ පෙන්වීමක් විදිහට ආදර්ශ පිළිතුරක් ගොඩනගා ගන්න කොහොමද කියලා පොඩ්ඩක් අපි සාකච්ඡා කරන්න ඕන. දැන් අපි කතා කරලා තියෙනවානේ ඔයිට කලින් අපි කතා කරලා තියෙනවා මේකේ මූලික හරියද මම මුල් සතියේදී විතර කතා කළා ඔබත් එක්ක මේ සංස්කෘතිය කියන එකට අදාළව නිර්වචන ඉදිරිපත් කරපු අය. ඒ තමයි මේ අපි දන්නවා මේ මූලිකම නිර්වචන ඉදිරිපත් කරලා තිබුණේ මේ
E.B. Tyler කියන කෙනා. E.B. Tyler. ඔහු තමයි මේ මූලිකම නිර්වචන ඉදිරිපත් කළා තියෙන්නේ. E.B. Tyler මෙතුමා බටහිර මේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එයාගේ නිර්වචනය තමයි මේ සමාජයේ සමාජික වශයෙන් සමාජයේ සමාජිකයෙක් විදියට මිනිසා විසින් අයිති කරගන්න දේවල් තියෙනවානේ. මොනවද? සමාජයේ සමාජිකයෙක් විදියට අයිති කරගන්න දේවල් ගොඩක් තියෙනවා. දැනුම, ඊගාවට විශ්වාස, ඊගාවට කලාව, සදාචාරය, සංස්කෘතිය නේද? මේ ඔක්කොම මේ සංස්කෘතිය කියන පදයට දානවා. ධර්මයේ අපි පොදුවේ ජීවත් වෙනකොට ඇති කරගන්නේව හැකියාවන් මේ සියල්ලම. ඉතින් ඔහු ඉදිරිපත් කරපු අදහස තමයි සමාජයේ සමාජිකයෙක් වාසයෙන් මිනිහා ජීවත් වෙනකොට, මිනිස්සයා ජීවත් වෙනකොට, මානවයා ජීවත් වෙනකොට අයිති කරගන්න දේවල්, ලබා ගන්න දේවල්, ඒ කියන්නේ දැනුම, විශ්වාස, ආකල්ප, සමාජ සාර ධර්ම මේ සියල්ලම සංස්කෘතිය කියලා. ඒකෙන් අපිට මේ ප්‍රශ්නයට අදාළව නිර්වචනයක් ඔබට ගොඩනගා ගන්න බැරි වෙයි. නේද? ඒකද කියන්නේ මේ සමාජයේ සමාජිකයෙක් වශයෙන් මම කෙටි ලියන්නේ වශයෙන් මිනිසා අත්පත් කරගන්න දේවල්. ඔයාලත් මේවා කෙටියෙන් පාඩම් කරගන්න පස්සේ ඔක දීර්ඝ කරලා ලියා ගන්න පුළුවන්. මිනිසා විසින් අයත් කරගන්නා වූ මොනවද? සහ ලබා ගන්නා වූ. මේක ඉතින් වචනයක දෙකක වෙනස ගැන ඔබේ සැලකිලිමත් වෙන්නේ නැහැ. හොඳද? මූලික අදහසයි ගන්න. මේවා ඉංග්‍රීසියෙන් දීලා තිබුණේ. අපි මේක සිංහලට පරිවර්තනය කරලායි ගන්නෙ. හරිද? නැවත බලන්නකෝ සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අයත් කරගන්නා වූ සහ ලබා ගන්නා. හොඳද? අයත් කරගන්නා වූ සහ ලබා ගන්නා. හරිද? මොනවද ගන්නෙ අපි? මෙන්න මේවා ගන්නවලු. දැනුම. හොඳද? ඊගාවට දැනුම. ආකල්ප ගන්නෙ නැද්ද අපි සමාජයෙන්? ඉතින් ගන්නවනේ. නේද? දැනුම ගන්නවා. ආකල්ප ගන්නවා. නේද? විශ්වාස. ඒව ගන්නවා. ඊගාවට කලාව ඒවත් අපි අත්පත් කරගන්නවා සමාජයක් තුළින්. සදාචාරය සදාචාර දහම් කියලා අපි එකටම ලියමු. සදාචාර දහම් නේද? ඊගාවට හැකියාවන් ඇතුළු සියල්ල හැකියාවන් ඇතුළු සමස්තය මොකක් කියලා කියනවද? සමස්තය තමයි සමස්තය මොකක් කියලාද අපි හඳුන්වන්නේ? සංස්කෘතිය කියලා. අපි නෙමෙයි මේක කියන්නේ. සමස්තය සංස්කෘතිය. කවුද මේක කිව්වේ? හරි. E.B. Tyler තමයි කිව්වේ. මේක කිව්වේ කවුද? E.B. Tyler. E.B. Tyler. ඔයාලගේ මයික් ඔන් කරන්න මම දීලා තියෙන අවස්ථාව. මියුට් කරලා නැහැ. හරිද? මෙන්න මේක කිව්වේ යා. හරිද? එතන ඉන්නවනේ දැන් 47 දෙනෙක්. අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නේ මම හිතන්නේ 7-8 දෙනෙක්. අනික් අය මේ සති කිහිපෙම හිටියේ. ඒ නිසා මේ ඔයාලා දැන් අලුත් නෑ, කතා බහ කරන්න පුළුවන්, ගැටලුවක් නෑ. හොඳද? අපි කතා බහ කරලා මේක කළොත් තමයි ඉදිරියට යන්න පුළුවන් ඉන්නේ. මොකද ඔයාලටත් එතකොට දැනුම තහවුරු වෙනවා. දැන් මේකෙන් මේ අපේ ප්‍රශ්නෙට තැනකට එන්න අමාරු වෙයි මට පේන විදිහට. මේ සංස්කෘතිය වනාහි මිනිසාට හිතකර අයුරින් හදාගන්න දරු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කියලානේ මේ අපිට පෙන්වන්න කියන්නේ. නේද? ඒකින්ද චුට්ටක් අපි මේ නිර්වචනයේට යන්න අපිට අමාරුයි. එහෙනම් වෙන කෙනෙක් ගැන අපිට බලන්න වෙනවා. ආයි ඉන්නවා මේ ඔයාලා දන්නම කෙනෙක්. ඒ තමයි මැලිනෝව්ස්කි කියලා අපි හඳුන්වන කෙනා. ඔහුගේ නම තමයි බ්‍රැනිස්ලෝ මැලිනෝව්ස්කි. කවුද එයා? බ්‍රැලිස්නෝ මැලිනෝව්ස්කි. බ්‍රැනිස්ලෝ මැලිනෝව්ස්කි. හරිද? බ්‍රැනිස්ලෝ මැලිනෝව්ස්කි. දැන් එතුමා ඉදිරිපත් කරපු මතවාදයක් තියෙනවා. අන්න ඒක අපිට ගන්න පුළුවන් වෙයි අපේ මේ ප්‍රශ්නෙට පිළිතුර ගොනු කරනකොට. එයා කියනවා මෙන්න මෙහෙම එකක්. දැන් මිනිස්සු මේ සමාජය තුළ ජීවත් වෙනකොට, ඒ සමාජයේ මිනිස්සු වාසය කරනකොට මිනිසුන්ගේ අවශ්‍යතා තියෙනවානේ විවිධ. ඔබට ඒක වැටහෙනවා. විවිධ අවශ්‍යතා තියෙනවා. මනෝකායික අවශ්‍යතා. ඒවා අපි පොදුවේ කියන මොනවා කියලාද? මනෝකායික අවශ්‍යතා කියලා. මේ මනෝකායික අවශ්‍යතා සපුරා ගන්න වෙනස් කරගත් එක තමයි සමාජය කියලා, සංස්කෘතිය කියලා ඔහු කියනවා. එහෙනම් මේ අපේ ප්‍රශ්නේ බැලුවාම මොකද්ද ප්‍රශ්නෙන් අහන්නේ? සංස්කෘතිය වනාහි මිනිසා තමාට හිත කර අයුරින් ස්වභාව ධර්මයේනි. ඕන් තියෙනවා එහෙනම් පොයින්ට් එක අපිට. තමාට හිත කර අයුරින් ස්වභාව ධර්මයේ වෙනස් කරගන්න දරපු ප්‍රයත්නයක ප්‍රතිඵලයක්ලු මේ. හරිද?
එහෙනම් මැලිනොස්කිගේ මතය අපිට ගන්න පුළුවන් වෙයි මේක ගොඩ ගන්න. බලන්න මෙන්න මෙහෙමයි යා කියන්නේ. මිනිසාගේ මනෝකායික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති කරගත් දෙය මොකක් කියලාද කියන්නේ? සංස්කෘතියයි. මෙන්න මෙතනින් අපිට අපේ ප්‍රශ්නෙට අදාළව හොඳ පොයින්ට් එකක් මෙතනින් අපිට ගන්න පුළුවන් මේ මෙතුමාගේ මතවාදයත් එක්ක බලපුවාම. මොකද මේකෙදි පැහැදිලිව කියනවා වෙන මෙහෙම කාරණාවක් මේ ඇති කරගත් දේ මනෝකායික අවශ්‍යතා සපුරා ගන්න. එතකොට මේ මනෝකායික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් තමයි අපි මොනව කරලා තියෙන්නේ? මොකද කරලා තියෙන්නේ මනෝකායික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන්? ඒ කරලා තියෙන වෙනස තමයි මේ අපේ සමාජයේ හැඩගස්වා ගැනීම. ඒකනේ අපෙන් අහන ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ අහන්නේ අපෙන් ස්වභාව ධර්මයේ හැඩගස්වාගෙන තියෙනවා කියලා වෙනස් කරගෙන තියෙනවා කියලා නේද? එහෙනම් අපිට මෙන්න මෙතුමාගේ මතය ගන්න පුළුවන් කාගේද? බ්‍රැනිස්ලෝ මැලිනෝස්කිගේ මතය. හරිද? මැලිනෝස්කි කියන කාරණාවත් එක තමයි අපි එහෙනම් අද ප්‍රශ්නෙට අදාළ නිර්වචනය ගොඩනගා ගන්න. හොඳයි. මම කතා කරලා තියෙනවා ඔබත් එක්ක මේ අපි සංස්කෘතිය කියන එක සම්බන්ධයෙන් ගත්තාම මේක අපේ වචනයක් නෙවෙයි. තේරුණාද? මේක මේ ඉංග්‍රීසියෙන් ගෙනාපු එකක්. ඒ තමයි ඔබ ඉංග්‍රීසි වචන දන්නවා කල්චර්. කල්චර්. මෙන්න මේ කල්චර් කියන වචනෙන් මම කලින් ප්‍රශ්නක ලියනකොටත් මේක ගැන කතා කරා. මේ කල්චර් කියන පදයෙන් තමයි මේ සිංහල සංස්කෘතිය කියන පදය හදාගෙන තියෙන්නේ අපි මේ පදයට අනුරූපව. කල්චර්. ඉතින් ඔන්න ඔතනින් අපිට මේකට ප්‍රවේශය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නේද? ඔබට පුළුවන් මේ හරහා වාක්‍යයක් ගොඩනගා ගන්න නේද? සංස්කෘතිය යනු කියන තැනින් පටන් ගන්න අපි. හොඳද? සංස්කෘතිය යනු මම නිකන් දල මග පෙන්වීමක් මේ දෙන්නේ. පිළිතුර අපි ගොනු කරගමු මේ අනුව. හරිද? සංස්කෘතිය යන පදය කියලා ගමුකෝ නේද? යන පදය නිර්මාණය වී ඇත්තේ නේද? මොකෙන් කියලා මම කිව්වේ? කල්චර්. මේක මම කොපි කරලා ගන්නකො මෙතෙන්ට. හොඳද? දුකම ඇරට ලියන්න. ඔයාලා මේ ප්‍රශ්නයකට පිළිතුර ගොනු කරනකොට අපිට දැන් දාන්න පුළුවන් අපි දන්න සරල ඉංග්‍රීසි පද තියෙන්නේ. ඒවා පාවිච්චි කරන්න. ඒක ඔබේ දැනුම ඔබ සන්නද්ධයි දැනුමෙන් ඔබට ඒක කරන්න පුළුවන් කියලා වෙලා පෙන්වන්න හොඳ තැනක්. ඒ නිසා ඒක දාන්න. හරිද? කල්චර් යන පදයට අනුරූප වන අයුරිනි කියලා ලියුව හැකි අපිට. හරිද? පදේ මගේ මූලිකව ගත්තේ ඔව් අපි දවසකුත් ඔක ලියලා ගත්තා තමයි. අනුරූප වන අයුරිනි. ඔව් ඒ වෙන වසරක එකක් නේ නේද? වෙන අවුරුද්දක ප්‍රශ්න පත්‍රයක් නේද? ඔව් වෙන අයුරිනි. මානව චර්යාවන්. දැන් අපි මේ කතා කරන්න යන මූලිකම දේ තමයි මානව චර්යාව. ඔයාලා දන්නවනේ මානව චර්යාව කියන්නේ මොනවද කියලා? නේද? මිනිස්සුන්ගේ හැසිරීම ස්වභාවයනේ මානව චර්යාව කියන්නේ නේද? ඉතින් මේ මානව චර්යාව තියෙන වර්ග දෙකක්. අපි කියේ මනෝකායික අවශ්‍යතා කතාවක් කියවා මතකද මැලිනොස්කි කියන. ඒ නිසා අපි කියනවා මේවා වාචික ඒවා තියෙනවා. ආයි මොනවද තියෙන්නේ? වාචික නොවන ඒවා තියෙනවා. ආන් එකෙන් ඊළඟ වාක්‍ය අපිට ගොඩනගා ගන්න පුළුවන්. මානව චර්යා එනම් වාචික හා වාචික නොවන. ඔන්න මම කොටස් දෙකක් ගැන කිව්වා. එනම් වාචික හා වාචික නොවන. හරිද? මේ ප්‍රශ්නයට පිළිතුර ගොනු කරගෙන යන්නේ. හොඳද? තේරුණාද මම මේ කියන එක? අපි කලින් කරන්නේත් ඒකමනේ. සංස්කෘතිය යන පදේ නිර්මාණය වී ඇත්තේ කල්චර් යන පදයට අනුරූප වන අයුරිනි. ඉංග්‍රීසියේ දෙන කල්චර් යන වචනයට අනුරූප වන අයුරිනි කියලා ඔබට ගොඩනගා ගන්න පුළුවන්. මේ තාම දල හඳුන්වා දීමක් පමණයි මේ දෙන්නේ. මොකද දීර්ඝ උත්තරයකට අපිට යන්න පොඩ්ඩක් කාලේ හරස් වීම නිසා. හරි අපි ඒ අනුව ගොඩනගාගෙන යමුකෝ. වාචික හා වාචික නොවන කියලා වෙරලා වාචික නොවන. දැන් මේකේ තියෙනවා ඔව් සියල්ලම කියලා. වාචික නොවන නිෂ්පාදන. හරිද? නිෂ්පාදන ඇතුළත් සියල්ල. නිෂ්පාදන ඇතුළත් දැන් ඇතුළත් භෞතික සංස්කෘතියට අදාළ වන නිෂ්පාදන සියල්ල කියලා ගමු. මම මේකෙදි මම මේක පැහැදිලි කරන්නම්කෝ. භෞතික සංස්කෘතියට අදාළ නිෂ්පාදන සියල්ලයි කියලා. මෙහෙමයි. මේ භෞතික සංස්කෘතිය කියන්නේ මොකද්ද? අපි සංස්කෘතිය මූලිකව ගත්තාම ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මම ඔයිට කලින් දවසක ඔබත් එක්ක කතා කරලා තිබුණා. මේක උත්තරේට අදාළ නැහැ. මම මෙතන
නැවත සාකච්ඡාවක් කරන්න ඔබත් එක්ක මේ භෞතික සංස්කෘතිය අභෞතික සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. හොඳද? මම හිතනවා මතකයි කියලා. භෞතික සංස්කෘතිය ඊගාවට මොකද්ද? අනිකේ මොකද්ද? අභෞතික සංස්කෘතිය. ඔන්න එකක් භෞතික සංස්කෘතිය. හොඳද? ඊගායක මොකද්ද? අභෞතික සංස්කෘතිය. මෙතන අයන දාලා ගන්නම්කෝ අභෞතික සංස්කෘතිය. භෞතික සංස්කෘතිය අභෞතික සංස්කෘතිය. ඒ කියන්නේ මෙහෙමයි. භෞතික සංස්කෘතිය කියන්නේ මැටීරියල් කල්චර් එක. මැටීරියල් කියන්නේ අපිට ද්‍රව්‍යාත්මකව අපිට ස්පර්ශ කරන්න පුළුවන් සියල්ලම අපි මැටීරියල් විදිහට හඳුන්වනවා. භෞතික සංස්කෘතිය කියන්නේ මැටීරියල් කල්චර් එක. අනික එක මොකද්ද? නන් මැටීරියල් එක. නන් මැටීරියල් එක ස්පර්ශ කරන්න බෑ අපිට. ඒ කියන්නේ මොකද්ද? දැන් මේ පද අමාරු නෑ මං හිතන්නේ කල්චර් කියන එකට නේද? මැටීරියල් කියලා වචනේ ලියා ගන්න පුළුවන් METERIAL කියලා. නේද? මැටීරියල් කල්චර්. ඒක ලියන්න බෑ නම් නොලියයි ඉන්නේ. ඒකේ මට ගැටලුවක් නෑ. වැරදියට ලියනට වැඩිය හොඳයි නොලියයි ඉන්නේ. හරිද? ඒකත් කියන්න බෑ. හරියට ලියන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. වැරදියට ලියනට වැඩිය හොඳයි නොලියයි ඉන්නේ. ඒක සිංහලෙන් ලියන්න. බැරි නම් කාට හරි කියලා. මං හිතනවා ඔබට බැරි නෑ මේ වචන කීපයයි නෝනේ. මේ වචන කීපය ඔබට ගොනු කරගන්න බැරි නෑ කියලා. හරිද? ඒතර භෞතික සංස්කෘතිය. මෙන්න මේක මම මේක ගැන කතා කරන නිසා මෙතනදී කියන මේ ස්පර්ශ කරන්න පුළුවන් එක. ස්පර්ශ කළ හැකි. ස්පර්ශ කළ හැකි. දේවල් මොනවද? ගොඩ නැගිලි, අව්‍යාවද, උපකරණ, ඇඳුම් පැළඳුම් මේවා සියල්ල අපිට ස්පර්ශ කරන්න පුළුවන්. වැව්වමුණු හදපුවද, ඊගාවට කෘෂිකර්මාන්තයට අදාළව බිම් සකස් කිරීම මේ සියල්ල අපිට ස්පර්ශ කරන්න බැරිද? මේ සියල්ලම ස්පර්ශ කරන්න පුළුවන්. එසා මේ ස්පර්ශ කළ හැකි සියල්ල තමයි මේ භෞතික සංස්කෘතිය කියලා කතා කරන්නේ. මෙතනින් අපෙන් ප්‍රශ්නය අහන්නේ මේ භෞතික සංස්කෘතිය වෙනස් කිරීම පිළිබඳව. ඒක ඍජුව කියන්නේ නැහැ. ඒක අපි අපේ පොයින්ට් එකෙන් ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒකයි මම මෙතන මෙන්න මේ පදයට අරගෙන ආවේ ඔයාලව. මොකද්ද? භෞතික සංස්කෘතියට අදාළ නිෂ්පාදන සියල්ලයි කියන තැනට අරන් ආවේ ඒකයි. හරිද? එතකොට මේ සියල්ලම අපිට මේ සංස්කෘතිය කියන පදයට දාගන්න පුළුවන්. හරි? හරි. එතකොට දැන් මම මෙහෙම එකක් ඔබත් එක්ක කතා කරනවා. කතා කරලා තියෙනවා මම හිතන්නේ. ඒ තමයි මේ අපි මේ සංස්කෘතිය කියන එකේ හොඳ සංස්කෘතිය කියන එකේ තියෙනවා මේ නිකන් අපි සංස්කෘතිකයි කිව්වහම අපි සමාජය තුලදී ඒක ගොඩනැගිච්ච එක තමයි. සමාජය තුලදී අපි කතා කරනවා මේ නිකන් ශිෂ්ට සම්පන්නයි. සංස්කෘතික ගත වෙනවා කියන්නේ යම් කිසි කණ්ඩායමක් අපි හිතනවා නිකන් ශිෂ්ට සම්පන්නයි. ඒකම අනිත් පැත්තෙන් අපි කතා කරනවා මේගොල්ලෝ ශිෂ්ට සම්පන්න නැහැ කියලා. කියන්නේ මේ සංස්කෘතිය කියන වචනේ තියෙන උස් පහත් භාවයක් කියනවා. උස් පහත් භාවයක්. ශිෂ්ට සම්පන්න සංස්කෘතියකුත් තියෙනවා. එහෙනම් ශිෂ්ට සම්පන්න නොවු සංස්කෘතියකුත් තියෙනවා. පැහැදිලිද මම කිව්ව එක? ශිෂ්ට සම්පන්නයි, ශිෂ්ට සම්පන්න නොවනයි කියලා වෙලා නිකන් පොඩි අදහසක් මේ යෙදුම ඇතුලේ ගොනු වෙනවා ඔබට පේනවා ඇති මම මේ කියන කාරණා අනුව. මම ස්ක්‍රීන් එක නැවත දෙනවා ඔබට. හරි? භෞතික සංස්කෘතියට අදාළ නිෂ්පාදන සියල්ලයි කියලා ඔන්න අපි ඊළඟට ගොනු කරගත්තා එතන. හරිද? සාමාන්‍ය වහරේ මම මෙතෙන්ට එනවා මම දැන් කලින් කතා කරත් කාරණාවත් එක්ක එහෙත් සාමාන්‍ය වහරෙහි යෙදෙන සංස්කෘතිය යන පදයට අයත් සංස්කෘතිය යන පදෙහි අර්ථය කියලිමු නේද? පදෙහි අර්ථය කොහොමද යෙදෙනවා කිව්වේ මම? ව්‍යවහාරය අනුව මොකද්ද වෙලා තියෙන්නේ ඒකේ? උසස් පහත් බවක්. කීබෝඩ් එක දිහා බලන් ටයිප් කරන්න වෙනවා මේ හුරු නෑ මේක. මේ අලුත් කීබෝඩ් එක මාරු කරන්න උනානේ. උසස් පහත් බවක් මෙන්ම ශිෂ්ට අශිෂ්ට බවක්. ඔන්න ශිෂ්ට කියලා කියන්නේ මෙහෙම. ශිෂ්ට අශිෂ්ට. අශිෂ්ට. මහා ප්‍රාණ්ඩයන කියන්නේ අශිෂ්ට බවක්. මොකද වෙන්නේ? දැකගත හැකියි. එහෙම අපි ලියමු. දැකගත හැකියි. හරිද? ඔව් හැකියි කියලා ලියනකොට ඕනනම් යන්න වෙන් කරන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ. හරි. කෙසේ වෙතත් අපි මේ පළවෙනි ඡේදය අවසන් කරගන්නයි යන්නේ. මානව පැවැත්මේ සියලු ක්‍රියාකාරකම් දැන් මේ මානව ක්‍රියාකාරකම් ගැන අපි කතා කරන්නේ සියලු ක්‍රියාකාරකම් කොහොම කියලාද අපි කියන්නේ
සංස්කෘතියට සම්බන්ධ වෙයි කියලා අපි පළවෙනි ඡේදය ඉවර කරනවා. මේ වගේම ඡේදයක් අපි කලින් ලිව්වා. මීට සමාන එකක් මේකම නෙමෙයි. සංස්කෘතියට අදාළ වෙයි. මේ අපේ පොඩි පිවිසීමක් තමයි අපි මේ දුන්නේ. හරිද? මේ බලන්නකො මෙතන කතා කරන්නේ මොකද්ද කියලා. මේ ටික ඔබේ පොදු පිවිසීමක් ලෙස ගොඩනගාගෙන තියාගන්න. සංස්කෘතියේ යන පදේ නිර්මාණය වී ඇත්තේ කල්චර් යන පදයට අනුරූප වන අයුරිනි. මානව චර්යා එනම් වාචික හා වාචික නොවන නිෂ්පාදන ඇතුළත් භෞතික සංස්කෘතියට අදාළ නිෂ්පාදන සියල්ලයි. එහෙත් සාමාන්‍ය වහරෙහි යෙදෙන සංස්කෘතිය යන පදෙහි අර්ථය ව්‍යවහාරය අනුව උසස් පහත් බවක් මෙන්ම ශිෂ්ට අශිෂ්ට බවක් දැකගත හැකිය. කෙසේ වෙතත් මානව පැවැත්මේ සියලු ක්‍රියාකාරකම් සංස්කෘතියට අදාළ වේ. මේ ලිව්වේ මොකද්ද? පිවිසීම. අපි හඳුන්වා දීමේ ඡේදයේ මේ ලිව්වේ. මෙතනින් එහා තමයි අපේ පිළිතුරට අදාළව අපි ගොනු කරන්නේ අලුත් ඡේදයක් අපි කඩා ගමු. මෙතෙන් සිට අපි අලුත් ඡේදයක් ගොඩනගාගෙන යනවා. දැන් මෙතෙන්දී මම ඔයාලට මේ තැන අරගෙන දුන්නා. මේ භෞතික සංස්කෘතිය කියලා කතාවක් අරගෙන දුන්නා. ඒ නිසා අපිට දැන් ලේසි ගොඩනගාගෙන යන්න පිළිතුර මේ භෞතික සංස්කෘතිය කියන කොටසට අදාළව. දැන්නේ මම ඔයාලට එක කිව්වා. අප එදිනෙදා භාවිතයට ගන්න මොනවද? මෙන්න මේවා ඔක්කොම මම කිව්වේ උපකරණ අර මැටීරියල් ඒවා කියලා නේද? අපිට අතින් අල්ලන්න පුළුවන් ඒවා කියලා. උපකරණ ඊගාවට අවියායුධ ඊගාවට අවියායුධ තියෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් දේවල් දන්නා මැටීරියල් ඒවා නේ. ඇඳුම් පැළඳුම් නන් මැටීරියල් කියන කොටසට අපිට මෙතනදී ගන්න එන්න අමාරුයි. මේ ප්‍රශ්නෙත් එක්ක බෑ. අපි මේ වගේ එකක් කතා කරලා තිබුණා මතකද ඔයාලට? භෞතික සංස්කෘතිය සහ අභෞතික සංස්කෘතිය අතර පවතින සම්බන්ධය නේ. මොකද්ද? මැසේජ් කරන්න දු ඇහුවනම් ලේසි නේ. ඔව් මේ අහන්නේ මේකයි. සංස්කෘතිය. ලෝක උරුම ගැන කතා කරද්දිත් එහෙම එකක් එනවා. ඔව්. අතින් ස්පර්ශ කරන්න පුළුවන් ඒවා අපි ස්පෘශ්‍ය උරුම කියලා හඳුන්වනවා. අතින් ස්පර්ශ කරන්න බැරි ඒවා අපි අස්පෘශ්‍ය උරුම කියලා හඳුන්වනවා. ඔව් ඒක හරි. පුරාවිද්‍යාව කතා කරනවද? ඒගොල්ලෝ දන්නයි. අපි එදිනදා භාවිතයට ගන්න උපකරණ, අවියායුධ, ඇඳුම් පැළඳුම්, සිරිත් පිරිත්. සිරිත් පිරිත් ගන්න බෑ මෙතෙන්දී. මොකද ඒවා මැටීරියල් නෙවෙයි නේද? පුද පූජා. ඒවත් මැටීරියල් නෙමෙයි. හැබැයි ඒව ඔක්කොම ආයුධ, ඇඳුම් පැළඳුම්, ගොඩනැගිලි. හරිද? ගොඩනැගිලි. යන සියල්ල මොන සංස්කෘතියට අදාළ වෙන්නේ? යන සියල්ල භෞතික සංස්කෘතියට අදාළ වේ. භෞතික සංස්කෘතියට අදාළ වේ. හරිද? ලයන මූර්ධ දෙන්න ඕනේ. භෞතික සංස්කෘතියට අදාළ වේ. මේ මූලිකව අපිට එන්න පුළුවන් තැන ඒ තමයි තියෙන්නේ. ඊගාවට අපි කතා කරනවා මේ සංස්කෘතිය පිළිබඳ මත ඉදිරිපත් කරපු කෙනෙක් ගැන අපි කියවනේ. සංස්කෘතිය පිළිබඳ මතවාද ඉදිරිපත් කළ ප්‍රකට මානව විද්‍යාඥ. කවුද එයාගේ නම? අපි කලින් කතා කළා. මෙලිනෝස්කි නේද? මානව විද්‍යාඥ බ්‍රැලිස්නෝ මෙලිනෝස්කි. මම ඒ නම එහෙම ලියන්නම්කෝ. බ්‍රැනිස්ලෝ මෙලිනෝස්කි. නෝවුස්කි. ඔන්න නම බ්‍රැනිස්ලෝ මෙලිනෝස්කි. ඒක නිර්වචන ගමුද අපි උඩින් ටයිප් කරා නේද? මේක මේක එහෙම ගමු. මෙලිනෝස්කිට අනුව මෙන්න මේ වගේ මේ නිර්වචන ගන්නකොට පොඩ්ඩක් ඒක මෙහෙම වෙන් කරලා ගන්න. උත්තරේ ලියාගෙන යනකොට පොඩ්ඩක් වෙන් කරලා ගන්න. හරිද? තේරුණාද කිව්වේ මම? දැන් මේ ලියන තැනටම මම මෙතනින් 90 කියලා මෙතනින් දැම්මනේ ඔන්න. හරිද? දාලා මෙන්න මෙතන උඩුකොමා දාලා ඊළඟ රූලට එන්න. මොකද ප්‍රශ්න පත්‍රයේ බලනකොට හරිද? ඔබේ ප්‍රශ්න පත්‍රය නිරීක්ෂණය කරනකොට මේක හරිම ලේසි, පහසුයි වැඩි. අඟලඟල වගේ ඇරලා දෙපැති වෙන පෑනම් මාරු කර ලියන්න වෙලාව මදි ඔබට. ඒ නිසා මේක මේ ක්‍රමය අනුගමනය කරන්න. උඩුකොමා දාලා මේක යටට ගන්න පොඩ්ඩක්. මේ ලියන රූලේ එකට ලියන්න එපා. හරිද? මිනිසාගේ මනෝ කායික අවශ්‍යතා යන්සේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති කරගත් දේ සංස්කෘතියයි කියලා. සංස්කෘතිය ලෙස හඳුන්වයි කියලා සංස්කෘතිය ලෙස හඳුන්වා දී ඇත කියලා මම ලියන්නේ.
සංස්කෘතියම යටරට ගන්නවා ලෙස හඳුන්වා දී ඇත. මේ මැලිනෝස්කිගේ මතයෙන් මං කිව්වේ මේක ගන්න පුළුවන් තැනක් අපිට කියලා. නේද? හඳුන්වා දී ඇත. මේවා නැතුව අපිට සිංහල උත්තර ලියන්න බෑ. දන්නවද? සිංහල උත්තර ලියන්න බෑ මේවා නැතුව. එහෙම ලිව්ව හැකි ඉතින් උත්තරේ ලකුණ සම්බන්ධයෙන් අපිට පොඩි බලපෑමක් වෙනවා. අපි අනිවාර්යෙන් නිර්වචන දාන්න ඕනේ. ඊට අදාළව නිර්වචන. ජන කතා ගැන කතා කරනකොට ජන කතාවක් කියන්නේ මොකද්ද කියලා තියෙන මතවාද මොනවද? ඒ ගැන ඉදිරිපත් කරලා තියෙන මේ තේවල් මොනවද? එහි නඩුවක් නැහැ නේද? එහෙනම් හොඳ නේද? හරිද? ඔය ටික තමයි මූලිකව එයා කියලා තියෙන්නේ. මම එතනට ගන්නවා ඒ අනුව මිනිසා තමාගේ මොකක්ද එයා කරලා තියෙන්නේ? තමාගේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අපේ ප්‍රශ්නේ දැන් මේ යන්නේ ස්වභාව ධර්මයේ. දැන් මේකනේ ඇහුවේ අපි නේ. ස්වභාව ධර්මයේ වෙනස් කර ගැනීමට ප්‍රයත්න දරා ඇති බව මැලිනෝව්ස්කිගේ මතය අනුව නැත්නම් මේ මගින් තහවුරු කිලියොත් කමන්නේ. මැලිනෝව්ස්කිගේ මතය අනුව තහවුරු වේ. හරිනේ ඔන්න ඊළඟ ඡේදෙත් අපි අවසන් කරනවා. හරිද? මං ඔයාලත් එක්ක කතා කරපාර මැටීරියල් නන් මැටීරියල් එකට එනවා. භෞතික සහ අභෞතික කියන කාරණාවට එනවා මම. හරිද? භෞතික සහ අභෞතික කියන කාරණාවට එනවා මම නැවත. ඒක මේ සංස්කෘතියේ මූලික බෙදීමක්. සංස්කෘතිය කියන එක අපි මූලිකව කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මම කිව්වේ අර කලින්. මෙන්න මෙතෙන්ද කිව්වේ මේ. භෞතික සංස්කෘතිය ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් ඒවා මම අර කිව්වේ. අවිය ආයුධ පොඩ්ඩක් ඕන වෙන පැත්ත දාගන්න සටහන. අවිය ආයුධ උත්තරේ ගාම ලියන්නකො. ගොඩ නැගිලි. දැන් මේව අපි ස්වභාව ධර්ම වෙනස් කරපු තැන නෙවෙයිද මේ? ගොඩ නැගිලි. කාඩ් භූමිය. මේ හැම එකක්ම අපිට අදාළ පරිදි අපි මොනවා කරපු තැනද? අපේ ස්වභාව ධර්ම වෙනස් කරපු තැන. ගොඩ නැගිල්ලක් හදන්න අපි ඒ අනුව කටයුතු කරනවා. භූමිය වෙනස් කර ගන්න ඕන කර්මාන්තයේද. ඉතින් මේවා තමයි භෞතික සංස්කෘතිය. අභෞතික සංස්කෘතිය කියලා කියන්නේ සිරිත් විරිත්. ස්පර්ශ කළ හැකිද? මැටීරියල්ද? නෑ. නන් මැටීරියල්. කියන්නේ ස්පර්ශ කරන්න බැරි ඒව ඈ. හරිද? ස්පර්ශ කරන්න බැරි ඒවා තමයි අභෞතික. මෙතෙන්දී අපිට ඒක අදාළ නෑ. සිරිත් විරිත්, සාර ධර්ම, පුද පූජා, ඇදහිලි, අභිචාර විදි මේ ඔක්කොම අභෞතික සංස්කෘතිය. අපිට අදාළ වෙන්නේ මෙතෙන්දී මේ ප්‍රශ්නෙට අදාළව යන්නේ අපි භෞතික සංස්කෘතිය. ඒගොල්ලෝ අපිට ඍජුව කියන්නේ නෑ ප්‍රශ්න පත්‍රය තුල. නමුත් අපි දැනගන්න ඕන අපේ පොයින්ට් එකට අරගෙන ඉන්න. ඒ කියන්නේ ප්‍රශ්නකට උත්තරයක් ගොනු කරනවා කියන්නේ. සටහනක් කියවුව පමණින් ඔබට ප්‍රශ්නයකට උත්තරයක් ගොනු කරන්න ටිකක් අමාරුයි ඇත්තටම. නේද? ඒකයි මේ මඟ පෙන්වීම දෙන්නේ. ඔබ විවිධ කාර්යයන් එක්කනේ ඉන්නේ. එකපාරක් විභාගය ඉතින් නේද? මොකක් හරි වෙලානේ. එකපාරක් එහෙම වෙච්ච අයනේ බහුතරය මෙතන ඉන්නේ. බහුතරය එහෙමයි මම දන්න තරමින් මට කිව්වා එකෙන් එක්කෙනයි ෆස්ට් ටයිම් ලියන කෙනෙක් ඉන්නේ. නෑ දෙන්නයි නේ. ඔව්. කවුද මදුෂානි? ආයි කවුද? තව එක්කෙනෙක් ඉන්නවා. ඔව් ඒ දෙන්න විතරයි ෆස්ට් ටයිම් ලියන්නේ. අනික අය හැමෝම මේ රිපීට් එකක් ලියන්නේ. ඔබට රිපීට් එකේ යන්න පුළුවන් 100කට විතරයි. දන්නවනේ මෙඩිකල් දාන්න නැහැනේ. මෙඩිකල් දාන්න නැත්නම් රිපීට් එකේ යන්නේ 100ක් විතරයි. ඉතින් 100ක එපේ අපිට. නැත්නම් ඩිග්‍රී කම්ප්ලීට් කරන්න බැරි වෙනවා. ඒකයි මේ අදාළ පරිදි පිළිතුර ගොනු කරලා දෙන්නේ. මම හිතනවා ඒක ඔබට පහසුවක් කියලා. හරිද? මැලිනෝව්ස්කිගේ මතය අනුව තහවුරු වේ. ඕන් අපි ඊළඟ ඡේදයට යන්නේ මොකද්ද? එහිදී මම අතෙන්ට එනවා. සංස්කෘතිය මම කියව කොටස් කීයක් තියෙනවා කියලාද? සංස්කෘතිය මූලික වර්ගීකරණය අනුව ප්‍රධාන කොටස් කීයකට බෙදුවද? දෙකයි. ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකියි. මේ විදිහටම වාක්‍ය රටාව අවශ්‍ය නැහැ හොඳද? බෙදිය හැකියි. මම මේ සරලව උත්තරේ දෙන්නම් කිව්වට මට හිතුණා නිකන් ආපහු පොඩ්ඩක් දිගට දීලා දාන ඕකයි කියලා. නේද? ඔව් මැසේජ් දානවනේ මම දන්නවා. ඔව් ඉතින් ඒ වැඩ තියෙන නිසානේ මම දන්නවා. ඔව්. හරි එහෙනම් එනවා අපි ඊගාවට මොකද්ද? භෞතික සංස්කෘතිය. කොන භෞතික සංස්කෘතිය. මම මෙතෙන්ද කිව්වා මතකද? ඉංග්‍රීසි වචනේ ඕනනම් පාවිච්චි කරන්න කියලා. නේද? ඕනනම් නෙමෙයි දානවා නම් වඩාත් හොඳයි. හැබැයි වැරදිට දාන්න එපා. MATERIAL MATERIAL
material culture. මම ටයිප් කරනවා නම් වැරදුනොත් මට පේන්නනවා. TURE material culture. මේක වරහන් ඇතුලේ දාන්න හොඳද? මේක පොඩි බුලට් එකක් ගාව දාන්නකෝ, බුලට් එකක් කියලා දාන්නකෝ. material culture. මම මේක වරහනක් ඇතුලේ දෙන්නම් ඈ. ඊගා එක මොකද්ද? පොඩි කරමු දෙවි චුට්ටක්. නැත්නම් යටට පයින්නවා නේ. ඔන්න ඊළඟ එක. ඒක තමයි අභෞතික සංස්කෘතිය. මේකම ගන්නම් කොපි කරලා ලේසියිනේ වැඩි. හරිද? අභෞතික සංස්කෘතිය. මෙන්න මෙතෙන්ට ගත්තා. අභෞතික සංස්කෘතිය. non කියලා ගහලා මෙලම. non material. හරිද? මෙන්න මෙතෙන්ට ආයන්න දාගත්තාම හරියි. අභෞතික සංස්කෘතිය. ඔන්න එහෙනම් සංස්කෘතිය ප්‍රධාන බෙදීම් දෙක ගැන අපි කතා කළේ මේ මොකද්ද? ඔව්. භෞතික සංස්කෘතියයි අභෞතික සංස්කෘතියයි කියලා. දැන් මේකෙන් අපි කතා කරන්න යන්නේ මේක ගැන කියලා මෙතනින් නතර වෙන්න බෑනේ. යන දෙකොටසෙන් කොටස් දෙකෙන්නේ දෙකොටසෙන් ස්වභාව ධර්මය වෙනස් කරගන්න මම කිව්වා ඒක. මම ඉංග්‍රීසි ටයිප් කරන විදිහටම ස්වභාව ධර්මය වෙනස් කර ගැනීමට වෙනස් කර ගැනීම කෙරෙහි ඍජු බලපෑම් එල්ල කර ඇත්තේ මොකද්ද? මෙන්න මේකෙන් භෞතික සංස්කෘතිය. මම මේකම ගන්නවා. බුලට් එක ඕනේ. භෞතික සංස්කෘතිය. ඔව් රූල වෙන් කරලා ගන්න. යන සංකල්පය මගිනි. දැන් මේකනේ මේ කතා කරේ මෙච්චර වෙලා. මේ දැන් අපි උත්තරේ මේ යන්නේ. හරිද? මේ මුලම කලේ හඳුන්වා දීම ඔබට මතකනේ. සංස්කෘතිය කියන පදේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ? නිකම්ම දඩස් ගාලා පටන්ගෙන අපිට මේක ලියන්න බෑනේ. නේද? එතකොට පොඩි හඳුන්වා දීමකුත් එක්කයි අපි එන්නේ. ඔන්න බලන්න. සියල්ල භෞතික සංස්කෘතියට අදාළ වේ කියලා කිව්වා. ඊගාට ඔන්න මෙල්නොස්කේගේ මතය ඉදිරිපත් කළා අපි මෙතන. මෙල්නොස්කේ මෙන්න මෙහෙම එකක් කියනවා කියලා අපි කිව්වා. ඊගාට මේ විදිහට භෞතික සංස්කෘතිය අභෞතික සංස්කෘතිය කියලා කිව්වා. ඔව් උත්තරේ නැවත බලන්න. එතකොට පුළුවන් ඉන්නේ. එහෙනම් මම කියනවා මේ භෞතික සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඉන්ද්‍රිය ගෝචර වන්නා වූ මොකද්ද? වන්නා වූ දෘශ්‍යමානව ස්පර්ශ කළ හැකි මොනවද ඒවා? නිෂ්පාදිත. කලුත් මේ කිව්වා. නිෂ්පාදිත යන්නේ. ඕවා තමයි අපි කිව්වේ. පොදුවේ ගත් කල මේ ගැන අපි කියන පොඩ්ඩක්. පොදුවේ ගත් කල මොකක් ගැනද මේ කියන්නේ අපි? මෙන්න මේ භෞතික සංස්කෘතිය ගැන. පොදුවේ ගත් කල සංස්කෘතිය මගින් ඉටු කරන ප්‍රධාන සේවාවක් වන්නේ දැන් මේ සංස්කෘතියෙන් ඉටු කරන ප්‍රධාන සේවාවන් අතර මූලිකම එකක් තමයි මේ මිනිසා Tamanට අවශ්‍ය පරිදි මොකක් කරගන්නවා කියන එකද? ස්වභාව ධර්මයේ වෙනස් කරගන්න පරිසරය Tamanට කැමති ලෙස Tamanට සකස් කරගන්න වෙනස් කරගන්න කැමති විදිහට වෙනස් කරගන්න එක සංස්කෘතියෙන් කරගන්නවා අපි කියලා කියනවා. ඒ නිසා මේ සංස්කෘතියෙන් ඉටු කරගන්න ප්‍රධානම සේවාවක් තමයි මොකද්ද? මෙන්න මේක. මිනිසා තමාට අවට පරිසරය තමාට කැමති ලෙස එහෙමයි. තමාට කැමති ලෙස සකස් කර වෙනස් කර කල්ලිමුක අපි සකස් කර වෙනස් කර ගැනීම මොකක් කියලාද අපි කියන්නේ? ගැනීම සංස්කෘතිය උපකාර වේ. ගැනීම සඳහා
උපකාර වේ. ඔවුන් සංස්කෘතිය උපකාර වේ. මෙන්න මේක තමයි ඊගාවට කියන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ බලන්න. මේක අපේ උත්තරේට අදාළම තැනක් නේද මේ? සංස්කෘතියෙන් කරගන්න දෙයක් තමයි මේ කියන්නේ. මොකක්ද ඒ කරගන්නවද කියන දේ? මිනිසා තමාවට පරිසරයේ තමාට කැමති විදිහට සකස් කරලා වෙනස් කරලා ගන්න එක සංස්කෘතියට උපකාර වෙනවා කියලා කියනවා. හරිද? ඊගාවට අපි ලියන්න යනවා. දැන් මේ මෙහෙම බලනකොට මේ සංස්කෘතිය කියන්නේ එක්තරා අන්දමක විශ්වාස මත පදනම් වෙච්ච දෙයක් නේ. ස්වභාව ධර්මයත් එක්ක ගැටිලා තමයි අපි මේ ඔක්කොම වෙනස් කරගෙන තියෙන්නේ. මිනිස්සු එදිනෙදා සමාජයත් එක්ක ගැටිලා ඔවුන් අත්දැකීම් ලබා ගන්නවා. එදිනෙදා සමාජය තුළ ජීවත් වෙනකොට අත්දැකීම් ලබා ගන්නවා. නේද? එතකොට මේ ඒකේ ඒ ලැබෙන දැනුම ඇසුරු කරගෙන තමයි මේ අර මැටීරියල් කල්චර් කියන එක හදන්නේ. ඒ කියන්නේ භෞතික සංස්කෘතිය කියන එක හදන්නේ. මිනිස්සු එදිනෙදා සමාජය තුළ මම මෙහෙම කියන්නම්කෝ. ඔබ දන්න කාරණාවක් මෙතන තියෙනවා. ඒ තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කරපු මානවයෝ. අපි අපේ සංස්කෘතික බෙදීම අනුව අපේ පැරණි සමාජ ක්‍රමය අපි යුග 3කට වෙන් කරනවා. හරිද? ඕනනම් උත්තරේට අදාළ මෙතනට අපි ලියන්න බෑ ඒක වෙන කොහේ හරි සටහනක් දාන්න ඕන. ප්‍රාග් ඓතිහාසික කියලා එක කොටසක් ගන්නවා. හරිද? මේක අපේ පැරණිම යුගය. ප්‍රාග් ඓතිහාසික. ඊගාට දෙවෙනි යුගයේ දෙවෙනි සංස්කෘතික අවධිය විදිහට අපි ගන්නවා පූර්ව ඓතිහාසික කියන එක. මේ යුග තුනම පොඩ්ඩක් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා. අනික එක මොකද්ද මේ මුල් ඓතිහාසික කියන එක. හරිද? මෙන්න මෙහෙම යුග තුනක් අපිට යෙදෙනවා. ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික, මුල් ඓතිහාසික. මේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන සමහර අය දන්නවද සමහර අය නොදන්නවද? මම නිකන් සරල පැහැදිලි කිරීමක් දෙන්නම් ඔබට. මේ කාලේ මිනිස්සුන්ට ඊටාම සරල ජීවන වෘත්තීන් තිබුණේ. ජීවනෝපායන් තිබුණේ. මෙයාලගේ ජීවන රටාවන් තිබුණේ. ජීවන රටාවේ හැටි තමයි මේ දඩයම් කරනවා, තැන තැන විදලා ආහාර එකතු කරනවා, වගා කලේ නැහැ. මේගොල්ලෝ සංස්කෘතියේ ලොකු බලපෑමක් කළේ නැහැ. කළා නම් කළේ මේ භෞතික සංස්කෘතියේ ස්වභාව ධර්මයට මෙයාලගෙන් ලොකු බලපෑමක් උනේ නැහැ. කාගෙන්ද? මේ ප්‍රාග් ඓතිහාසික කට්ටියකින් ලොකු බලපෑමක් උනේ නැහැ මේ භෞතික සංස්කෘතිය වෙනස් කරන්න. එයාලගෙන් ඒගොල්ලෝ ඒ කියන්නේ මූලිකව කලේ නැහැ. එයාලා හදාගත්ත එකම මෙවලම් විදිහට අපිට හම්බෙන්නේ මේ ගල් මෙවලම. ගල් මෙවලම්. ඒතර මේ ගල් මෙවලම් හැදුවට ලොකුවට බලපෑමක් සංස්කෘතියට කළා කියලා අපි හිතන්නේ නැහැ භෞතික පරිසරයට භෞතික සාධක වලට ස්වභාව ධර්මයට මෙයාලා ලොකු බලපෑමක් කරන්න බැරි වුණා මෙයාලට. ඒ කියන්නේ මැටීරියල් කල්චර් එකකට මෙයාලට ලොකු බලපෑමක් කරන්න බැරි වුණා. නන් මැටීරියල් එයාලගේ තිබුණා මේ මිනි ඇටකටු වල රතු බෑති කුරුගල් ආලේප කිරීම වගේ දේවල් ගොඩක් එයාලට තිබුණා. වකුඩු කරලා වල දැමීම, ලෙන තුල වල දමා ගැනීම. ඒවා තිබුණා. ඒවා නන් මැටීරියල් නේ. අපිට මැටීරියල් එකත් එක්කනේ යන්නේ මේ භෞතිකත් එක්කනේ. භෞතික එක කතා කරනකොට ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයෝ එහෙම බලපෑමක් කළේ නැහැ. හැබැයි මෙන්න මේ දෙවෙනි යුගයට එද්දි මෙන්න මෙයාලා මෙන්න මේවා කළා මේ කෘෂි කර්මාන්තේ. ඊගාවට ස්ථිර වාසස්ථාන. හරිද? එයාලා ඉතින් බලපෑම් කරලා එනන්නේ. ස්ථිර වාසස්ථාන හදනවා මෙයාලා. පොඩ්ඩක් පොඩි සටහනක් දාන්න කොහෙන්ද? අර වැලක පොතක් තියෙන වෙනවා. ස්ථිර වාසස්ථාන. ඒක ලියන්න. මේ අපිට ඕන වෙනවා මේ උත්තරේටත් ඕනේ ඒක. කෘෂි කර්මාන්තේ ස්ථිර වාසස්ථාන. දැන් මේවා කෘෂි කර්මාන්තේ නිකන් කරන්න බෑනේ. මොනවද හදන්න ඕන? ඒකට උපකරණ අවශ්‍යයි. එයාලා ඒවා හදලා තියෙනවා මොනවද? නගුල. හරිද? මේ පෙරවැනිමයි නෙවෙයි. ටිකක් මෙහාට එද්දී නගුල. ඒ බින් සකස් කරන්න ඕන විදිහම. ඊට ස්ථිර වාසස්ථාන කියලා මෙයාලා හදාගත්තා මොනවද මේ? දැන් මෙතන නගුල, උදැල්ල, කැත්ත, දෑකැත්ත වගේ ඒවා අතීතේ භාවිත කරලා තියෙනවා කියලා අපිට හම්බ වෙනවා නේ. උදැල්ල. ඊගාවට කැත්ත. ඊගාවට දෑකැත්ත. මේ මුල්ම යුගයේ නෙවෙයි. හරිද? ටිකක් කල් යනකොට පූර්ව ඓතිහාසික ටිකක් ලඟ වෙනකොට මේක ක්‍රිස්තු පූර්ව 2400 විතර යනකම් තිබුණානේ. ඒ කාලෙ වෙද්දී. මෙයාලා මේ ස්ථීර වාසස්ථාන පැත්තෙනොත් මොනවද හදාගත්තේ? ගොඩනැගිලි හැදුවා. ගොඩනැගිලි හදාගත්තා. ගොඩනැගිලි කියන්නේ දැන් ඒව මතක් කරගන්න එපා. වරිච්චි නිවාස. මොනවද යාලා හැදුවේ? වරිච්චි නිවාස. ඒ වරිච්චි නිවාසය නිකන් හදන්න බෑනේ කොහෙන්වත් ඒවා හම්බෙන්නේ නැහනේ. ඒව ඔක්කොම භෞතික පරිසරයෙන් ගන්නවා. පස් ටික කපා ගන්න ඕන. අන්න අපි භෞතික පරිසරයට බලපෑම් කරපු අවස්ථාවක්. අපිට ඕන පරිදි අපි හදපු අවස්ථාවක්. ඔයාලා දන්නා මෙන්න මෙහෙම එකක්. මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසාන කාලේ වෙනකොට මැද කාලේ වෙනකොට මම මේ මුලික කතා කරා. මැද කාලේ වෙනකොට මෙයාලා වාසය කරලා තිබුණා ලෙන් වල. ඔයාලා අහලා තියෙන පායංගල් ලෙන, කුරුවිට බටදොඹ ලෙන ඔයගේ නේද? සීගිරි පැත්තේ තියෙන ලෙන්, විලි කලාපිය. මේ හැම ලෙනක්ම මෙයාලා මොකද කරේ? එයාලට වාසයට සුදුසු පරිදි හැදුවා. හැබැයි ඊට වැඩිය ඉහළට ගිය අවස්ථාවක් තමයි මෙතන.
වරිච්චි නිවාසයක් කියන්නේ කොහොම එකක්ද? භෞතික පරිසරයේම තියෙන පස කපලා අරගෙන නේද? භෞතික පරිසරයේම තියෙන ශාකයක් ගහක් කොළක් කපලා අරගෙන ඒකේ දේවල් උපයෝගී කරගෙන නිවාස හදාගත්තා. හරිද? මෙච්චර දුරට අපිට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුල් ඓතිහාසික ඊට වැඩිය දියුණුයි. මේ කෘෂිකර්මාන්තයේ දිගුවක් අපි දකිනවා. හේන් වගාව, වී වගාව බෙදිලා ගිය අවස්ථා අපි දකිනවා කෘෂිකර්මාන්තය තුල. පැහැදිලිද? එනිසා මේක තවත් දියුණුවේ අවධියක්. මේවැයන් පටන් ගත්ත අපි භෞතික සංස්කෘතියට මොන තරම් බලපෑම් කරලා තියෙනවද කියලා බලන්න. අපි මේ වෙන්නේ පටන් ගත්ත කෘෂිකර්මාන්තයෙන් උදැල්ල කැත්ත නගුල හදලා පටන් ගත්ත අපි අපේ සංස්කෘතිය ගොඩනගා ගැනීම වෙනුවෙන් භෞතික සංස්කෘතියට අපි ඍජු බලපෑම් ගන්නවක් එල්ල කළා තියෙනවා. වර්තමානයේ දියුණු රටවල් මොකද කරලා තියෙන්නේ? අපි නෙවෙයි දියුණු රටවල් මක් කරලා තියෙනවද? අභ්‍යවකාශයේ ජය ගැනීම සඳහා අභ්‍යවකාශ යාන හදලා තියෙනවා. එතකොට අපි භෞතික පරිසරය වෙනස් කරලා නැද්ද අපිට ඕන පරිදි? අපි නිවාසයක් හදාගන්නේ භෞතික පරිසරය වෙනස් කරලා නෙවෙයි. අපි කෘෂිකර්මාන්තය සඳහා වගා ගන්න භෞතික පරිසරය වෙනස් කරලා නෙවෙයි. ඔතෙන්ට නෙන්නේ. ඕකනේ අපිට විභාග කරන්න කියන්නේ. ওই ටිකයි අපිට ගොඩනගන්න තියෙන්නේ. ඒ නිසා ඔබ පොයින්ට් එක හඳුනා ගන්න. එතනින් එහාට උත්තරේ ගොඩනගන එක ඊසි. හරිද? මේ පොයින්ට් එකට එන්න ඕන. පොයින්ට් එකට ආවට පස්සේ අරගෙන යන්න. හරිනේ? මම එතෙන් සිට ලියාගෙන යනවා. එනයින් බලන කල මේ වගේ වචන පාවිච්චි කරන්න. එනයින් බලන කල සංස්කෘතිය යන වචනය සංස්කෘතිය යනු කියලා ලියමු. යනු එක්තරා අන්දමකට මිනිසාගේ දැනීම හා ඒවා මං කිව්වේ භෞතික පරිසරයෙන් ලබා ගත්ත කියලා. එකපාරට ගෙවල් හැදුවේ නෑනේ. විශ්වාස මත පදනම්ව ලැබූ අත්දැකීම් ඇසුරින් ගොඩනගා ගත් සියල්ලයි. මිනිසා දැන් අර ස්වභාව ධර්මයේ එකට එනවා. ඔව් පාට වෙනස් කරමු. මිනිසා ස්වභාව ධර්මය හා ගැටෙමින් ස්වභාව ධර්මය හා ගැටෙමින් මොකද කරගත්තේ? අත්දැකීම් ලබා ගන්න අතර හරිද? ස්වභාව ධර්මයත් එක්ක ගැටිලා තමයි අත්දැකීම් ලබා ගත්තේ. අතර තම අවශ්‍යතාවයේ පරිදි මොකක්ද වෙනස් කරගත්තේ? භෞතික සංස්කෘතිය වෙනස් කරගත්තා. භෞතික සංස්කෘතිය වෙනස් කරගත්ත ඒ අනුව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට මිනිසා යත්න දරා ඇත. නැත්නම් මානවයා කෙලිවත් කමන්නේ. යත්න දරා ඇත. මිනිසා යත්න දරා ඇත කියලා කියනවා. හරිද? දැන් මේකට උදාහරණ අපි ලියන්න ඕනේ. අර මම කිව්ව කතාවට මම එනවා මෙතෙන්දී. ප්‍රාථමික ශිෂ්ටාචාරවල ඉඳන් නේද ද්විතීයික අවධියට, ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් පූර්ව ඓතිහාසික යුගයට එනකොට මිනිස්සු තමන්ගේ භෞතික පරිසරය වෙනස් කරපු ආකාරයට අපි උදාහරණ දෙන්න ඕනේ. අපිට ඒවා සංසන්දනය කරන්න වෙනවා. මම මෙතෙන්ට එනවා. ඊට උදාහරණ ලෙස කොහෙන්ද ආවියාලා? ප්‍රාථමික සංස්කෘතිය නන්නේ. ප්‍රාථමික සංස්කෘතියේ සිට සංස්කෘතියක සිට කියලා ගමු. ප්‍රාථමික සංස්කෘතියක සිට දියුණුනේ. නැත්නම් ශිෂ්ටාචාර කියලා ගත්තත් කමන්නේ. සංස්කෘතියක සිට ද්විතීයික කියලා ගමු. ද්විතීයික අවධියට ප්‍රවිෂ්ඨ වන විට ඇති වූ ප්‍රධාන ශිෂ්ටාචාරික වෙනසක් වූයේ. මම කෘෂිකර්මාන්තයට යන්නේ. ප්‍රධාන ශිෂ්ටාචාරික කියන්නේ ශිෂ්ටාචාරයට අයිති කෙනෙක්.
වෙනසක් වූයේ නැත්නම් පරිවර්තනයක් වූයේ වෙනසක් වූයේ කියලා මම ලියන්න. ඔයාලා උනම් පරිවර්තනයක් වූයේ කියලා ලියා ගන්න. වෙනසක් වූයේ මොකද්ද? කෘෂිකාර්මික ජීවන රටාවකට. එයාලගේ පරිසරය ඇඩගස්සා ගත්ත එක. කෘෂිකාර්මික ජීවන රටාවකට. හරිද? කෘෂිකාර්මික ජීවන රටාවකට අනුව භෞතික පරිසරය හැඩගස්වා ගැනීමයි. ඔන්න මං කිව්ව එක. හැඩගස්වා ගැනීමයි. භෞතික මෙතන වැරදිලා. භෞතික පරිසරය හැඩගස්වා ගැනීම. ඔව් දාන්නම් රූපේට දාන්න. ඒ වුණාට මේක ඔව් අපි සාකච්ඡා කර යන නිසා උත්තරේ විතරක් අරගෙන වැඩක් නැහැ නේ. හරිද? ඔව්. හරි. ඔව්. කොයි හරියද? ඔව් ඔව්. දැනීම විශ්වාස මත පදනම් ලැබුව අත්දැකීම් ඇසුරෙන් ගොනාගත් මෙතන. සියල්ලයි. ඒකනේ අහන්නේ. මිනිසා ස්වභාව ධර්මය හා ගැටෙමින් අත්දැකීම් ලබා ගත්තලු. ඒවා අවශ්‍යතාවය ඉටු කරගන්න සංස්කෘතිය වෙනස් කරගත්තලු. ඒ අනුව තමයි මේ අපි මෙතෙන්ට එන්නේ. ප්‍රාථමික සංස්කෘතිය ඉඳන් ද්විතීයික සංස්කෘතියට එනකොට මේගොල්ලෝ මොනවද ඇති කරගත්ත වෙනස්කම් කියලා අපි කතා කරගන්නවා. ඊගාවට යනවා. එහිදී වගාවට සුදුසු පරිදි කුෂිකර්මාන්තර කරගත්තත් කමන්නේ නැහැ. මේ අපි එතෙන්දි කතා කරන්නේ. වගාවට සුදුසු පරිදි බිම් සකස් කිරීම බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය උපකරණ මොනවද? ලෙස අවශ්‍ය උපකරණ ලෙස මොනවද? මං කිව්වේ නගුල, උදැල්ල, කැත්ත, දෑකැත්ත වැනි මේ වගේ ඒවා පොඩ්ඩක් වෙන් කරලා ලියන්න. ඔය මම ලියන්නේ වැනි. එතකොට හරි ලේසි. හරි බලන කෙනාට හරිම පහසුයි උත්තරේ. උපකරණ භාවිතයට ගැනීම දැක්විය හැකිය. ඒ සියල්ල දැන් මේක ලියන්න. ඒ සියල්ල භෞතික සංස්කෘතියට අයිති වේ. ඒ සියල්ල භෞතික සංස්කෘතියට අයත් වන දේවල්. ඒ සියල්ල භෞතික සංස්කෘතියට අයත් වන දේවල්. දැන් මෙහෙමනේ. මෙහෙම හිතන්නකෝ. නගුල. මේ නගුල කියන එක දැන් මේක ලීයෙන් හදාගත්තා. නගුල කියන එක ලී. හැබැයි ලී කියන්නේ මේ භෞතික පරිසරයේ ශාකයක්. ශාකයක් කපලා හැබැයි අපි ගන්න. අපි භෞතික පරිසරයට බලපෑම් කරලා නැද්ද? භෞතික පරිසරයට කරපු බලපෑමකින් තමයි අපි ගහක් කපලා ඒකේ සුදුසු පරිදි හදලා ඉරලා හරි පළලා හරි තලලා හරි සුදුසු පරිදි හදලා නගුලක් හදාගත්තා. ඒ නගුල යොදාගත්තෙත් ආපහු භෞතික පරිසරය වෙනස් කරන්න. භූමියේ තියෙන තද ස්වභාවය අයින් කරන්න අපි නගුල දාලා සතෙක්ගේ ගැට ගහගෙන මේක හාගන්නවා. භෞතික පරිසරයට අපි බලපෑම් කළා නැද්ද? ස්වභාව ධර්මය අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගෙන නැද්ද? අන්න ඒකනේ අපේ උත්තරේ. ඒකනේ අපෙන් අහන ප්‍රශ්නේ. ඒක තහවුරු කරලා දෙන්න. ඒක විභාග කරන්න අපිට කියන්නේ. උදැල්. යකඩ ඕනේනේ. යකඩ කියන්නේ මේ භෞතික පරිසරයේ පොළවෙන් ගන්න දෙයක්. එහෙම නැතුව ඒක වෙනම කොහෙන්වත් ගෙනාවු එකක් නෙවෙයිනේ. භෞතික දෙයක්. හැබැයි ඒක දැන් ඉස්සර නම් හෙමටයිට්, ලිමොනයිට් කියන ගල් වර්ග. හෙමටයිට් සහ ලිමොනයිට් මේවා යකඩ කුඩු කරලා මේ ගල් වර්ග කුඩු කරලා දාලා පෑ 12ක් 14ක් උදුනක දාලා මේ මැටි වලින් හදපු උදුනකට දාලා රත් කරලා නේද ගින්දර යොදලා රත් කරලා පසුව යකඩ හදාගත්තා. ඒකත් භෞතික පරිසරයෙන් ගත්තා. කැත්ත ඒත් එහෙමම ඉතින් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ මේවා. දෑ කැත්තත් එහෙම. මේ සියල්ලම ඔබ බලන්න මේ අපි කතා කරන කොටස නේද මේක තියෙන්නේ. භෞතික පරිසරයේ වෙනස් කිරීම නේද මේ තියෙන්නේ. ඒ සියල්ල භෞතික සංස්කෘතියට අයිති වෙන දේවල්. එහෙම නේද? හරි. අපි යනවා එතනින් එහාට. එතනින් එහාට අපි යනවා. එමෙන්ම මිනිසා තමාට හිත කර අයුරින්
ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තනි වචනයක් ඈ. ස්වභාව ධර්මය වෙනස් කිරීමට දරූ ප්‍රයත්නයන්නේ. ඒක නේද අපිට විභාග කරන්න කියන්නේ. දරූ ප්‍රයත්නයන්නේ. දරූ ප්‍රයත්නයන්නේ. හොඳද? ඊගාවට තවද අද්දකීම් අනුසාරයෙන් ලබාගත් දැනුම පාදක කරගෙන එහෙම ලියන්නේ අපි නේ පාදක කරගෙන පදක කියලා ලියන්නේ පාදක කරගෙන මෙහෙමයි දැන් මං කියවනේ කෘෂිකාර්මික ජීවන රටාවකට මේගොල්ලෝ එළඹුණා කියලා නේ ඒ කෘෂිකාර්මික ජීවන රටාවේ අපි අවස්ථා කීපයක් දැක ගන්නවා මොනවද ඒ අවස්ථා කීපය කියන්නේ මට පොඩ්ඩක් කෘෂිකාර්මික ජීවන රටාවේ අපි අවස්ථා කීපයක් අපිට පුළුවන් වෙනවා බලා ගන්න. ඒ මෙන්න මේවුවා. හොඳින් අහගන්නකෝ. දැන් පොළව සකස් කරනවා. වීලි කලාපීය පරිසරය. පොළව සකස් කරනවා. බිම් සකස් කිරීම කියනවා. ඒකට මුල් කාලේ නම් වගා කළේ හේන් වල විතරයි. හේන් වගාව ඒක මොකද වීලි කලාපීය පරිසරය. හැදුණු කටුසර භෝග වර්ග වගා කරා යාලා. අමුමුම් මෙනේරි පුරාකම් ඇතුළු ඒ වගේ දේවල් වගා කරනවා. හැබැයි කෙටි කාලීනව තිබිච්ච ඒ වෙනස්කම පසුව අර ජනගහනයේ වැඩිවීමත් එක්ක පරිවර්තනය කරන්න සිදු වුණා. මොකේකටද? පරිවර්තනය කියන්නේ නැවත යොමු වෙන්න සිදු වුණා වී වගාවට. වී වගාවට ගියපුවාම අර මාස 3ක වැස්ස පමණ ප්‍රමාණවත් නැහැ වාරි ජලය ඕනි. ඒ වාරි ජලය ස්වාභාවික ඇලදොල ගංගා ගලා යනවා හරි. නමුත් රඳවල තියාගන්න ඕන වුණා. මෙන්න මේ රඳවා ගැනීමේදී ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳන් වීලි කලාපීය ප්‍රදේශවල ගම්මාන බිහි වුණා. මේ ගම්මාන ඇසුරේ කුඩා වැව් හැදුනා. මේ වැව් අපි කියන්නේ ගම් වැව් කියලා. ගම් වැව කියන්නේ ගමක හිටිය පවුල් 5ක් 6ක් 7ක් 8ක් ඒ වගේ ඉතා සුළු ප්‍රමාණයකට ජලය ප්‍රයෝජනයට ගැනීම සඳහා ගොඩනගපු ඉතා සරල ඉදිකිරීමක්. ප්‍රාථමික ඉදිකිරීමක් ඒක. ඒ ප්‍රාථමික ඉදිකිරීමක් ගම් වැව කියන්නේ. ගලාගෙන යන දිය පාරක් අරස් කරලා පස් කණ්ඩියක් දාලා වතුර පිරෙන්න ඇරිය හැකට. පැහැදිලිද? ඒක ඉතා ප්‍රාථමික ඉදිකිරීමක්. හැබැයි එතනින් එහාට යනකොට එතනින් ටිකක් කල් ගත වෙනකොට අන්න විශාල වැව් හදන්න පටන් ගත්තා. මහ වැව් නෙවෙයි මේ විශාල වැව්. දැන් ඔය දේවානම් පිරිස රජතුමා හදලා තියෙන තිසා වැව. අන්න විශාල වැව් ගණේ ගත්ත එකක්. දැන් ගිහින් බලන්න එපා. දැන් වෙනස හොයන්න බෑ. පසු කාලීන පත් වෙච්ච රජවරු මේවා අති විශාල වැව් බවට මහ වැව් බවට පත් කළා. ඊගාවට වසබ රජතුමා මුලින්ම ලංකාවේ හැදුවයි කියන වැව. බසවක් කුල මෙහෙම නැත්නම් අබේ වැව. ඒකත් ওই විශාල කියන වැවක්. හැබැයි ওই විශාල වැවුත් මදි වෙනකොට මහ වැව් හදන්න පටන් ගත්තා. කොහොම වුණත් විශාල ගම් වැව, ඊගාවට විශාල වැව, ඊගාවට මේ මහ වැව කියන්නේ මේ සංස්කෘතික පරිවර්තනයක්. සෝබා දහම අපිට අවශ්‍ය පරිදි භෞතික සංස්කෘතිය වෙනස් කරපු අවස්ථාව. මිනිස්සුන්ට වමනා කරයි. අපි ඒක ගැන ඊගාවට ලියනවා. තවද අධ්‍යක්ීම් අනුසාරයෙන් ලබාගත් දැනුම පාදක කරගෙන මොනවද ඇඳන්ද ගම් වැව ගම් වැවෙන් ඇරඹි කියලියම් ගම් වැවෙන් ඇරඹි මොකද්ද ඇරඹි ඊගාවට මොකද්ද විශාල වැව හා මහ වැව් තැනීම දක්වා මම අර කලින් කිව්වේ මේක තැනීම දක්වා තම අවශ්‍යතාවට ගැලපෙන පරිදි භෞතික සංස්කෘතිය වෙනස් කරගෙන ඇති අයුරු තහවුරු වෙයි. මේකනේ අපිට හොයන්න කියන්නේ. තහවුරු වෙයි. ඉතින් මේවා උදාහරණ නොදා ලියන්න බෑනේ මේවා. නේද? උදාහරණ දාන්න ඕනේ. ඊගාවට මේ
තව ලියමු අපි මේක විස්තර කරමු. ස්වාභාවිකව අමුණු දැනීම ගැන ස්වාභාවිකව ගලා යන ඇලක් දොලක් නදියක් එහෙම නැත්නම් ගංගාවක් හරස් කර මොකද හැදුවේ හරස් කර තමාට අවශ්‍ය ස්ථානයට වග අභිමක් කියන්නකෝ එතෙන්ට වතුර ගෙනියන්න එපා අවශ්‍ය ස්ථානයට ජලය ගෙන යාම සඳහා ජලය ගෙන යාම සඳහා මොකද හැදුවේ ස්ථානයට ජලය ගෙන යාම සඳහා මොකද යාලා හදාගත්තේ අමුණු බැඳලා නැත්නම් වේලි හදලා අමුණු බැඳ මොනවද ඇල මාර්ග ඔස්සේ ඇල මාර්ගය යාලා හදාගත්තා ස්වාභාවික තීජ්‍යවට අමතරව කෘත්‍රිම ඇල මාර්ග හැදුවා දැන් යෝධ ඇල බලන්නකෝ නේද ජයගංග කියන්නේ අපි ඇල මාර්ග ඔස්සේ ජලය ගෙන යාමද භෞතික පරිසරය අස්වභාව ධර්මයේ කියලිමු ඒකනේ අහන්නේ අපි ඒ වචනේ එහෙම ගන්නකො ස්වභාව ධර්මයේ මිනිසා තමාට හිතකර අයුරින් වෙනස් කිරීමට උත්සාහ දැරූ බවට උදාහරණයකි. ඔන්න ඒකත් අපි ලිව්වා නං ඈ. දැරූ බවට උදාහරණයකි. නැත්නම් නිදර්ශනයකි නිදසුනකි එහෙම ඕන විදිහට ගන්න. ඒ සියල්ල අර අපි එතෙන්ද කතා කරන දැනුම් සම්භාරය කියලා. ඒ සියල්ල තම අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් මොනවා කරපු අවස්ථාවද? තම අවශ්‍යතා ඉටු කර ගැනීමනේ. ඒ සියල්ල තම අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් භෞතික පරිසරය වෙනස් කළ අවස්ථාවයි. මේ මං මෙතෙන්ද කිව්ව මතකද අර මම මෙහෙම කතා කළ එකක් ගම් වැව මේ වැව කියන එකේ පරිවර්තන ගොඩක් තියෙනවා එක ගම් වැව මේක ඇට වුණාට දාන්න ඊට දෙවෙනි එක විශාල වැව තුන්වෙනි එක මහ වැව මේ විදිහට අපිට තියෙනවා ස්ථාන කීපයක් හරිද ස්ථාන කීපයක් තියෙනවා එකක් මොකද්ද ගම් වැව ඊට විශාල වැව අනික එක මොකද්ද මහ වැව මේක පරිවර්තන අවදී මිනිස්සුන්ට අවශ්‍ය පරිදි මේක වෙනස් කරන්න තමයි මේ සියල්ලම කළේ. එතකොට මෙතන සිට ඉදිරියට අපි කතා කරේ ඒ කොටස එතනින් එහාට මේ අවසාන හරියට එන්නේ අපි උත්තරේ. තව කොටසක් ගැන අපි කතා කරමු මේ වෙනස්කම ලක් කරපු තැන. මේ පිළිබඳව තවත් උදාහරණයක් විසඳෙමි කියලා ලියලා ගන්නකො. එතකොට සම්බන්ධ වෙනවා මේක. මේ පිළිබඳව තවත් උදාහරණයක් විමසීමේදී කියලා වෙලා මේ අපිට ලියන්න පුළුවන් අර මම ඔයාලට කලින් කතා කළා මේ ස්ථිර නිවාස ගොඩනැගීමක් ගැන. ඒ කියන්නේ මේ ස්ථිර වාසස්ථාන ගල් ගුහා වලින් ඇරඹිලා ගල් ගුහා වල කටාරම් කොටලා අරගෙන ඇරඹිලා පස්සේ වරිච්චි නිවාස තැනීම දක්වා මේක දියුණු වුණා. වර්තමානයේ වෙනකොට ඒක තවත් දියුණුයි. හරිද? ඒකත් අපි පොඩ්ඩක් කතා කරමු ඉතින්. විමසීමේදී ප්‍රාග් ඓතිහාසික මානව දිවියේ පටන් ප්‍රාග් ඓතිහාසික මානව දිවියේ පටන් ස්ථිර වාසීතාවයේ ආරම්භ ස්ථිර වාසීතාවයේ වචන මතක තියාගන්න ස්ථිර වාසීතාවයේ ආරම්භ කොයි යුගයේද පූර්ව ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගය දක්වා පැමිණි ගමනේ වාසයට සුදුසු පරිදි ඉස්සෙල්ලා මොනවද වාසයට සුදුසු පරිදි මොනවද හදාගත්තේ ගල් ගුහා සකස් කර ගැනීම ඒක අර කටාරම් කෙටීම ඉතින් එච්චර දුරට ලිව්වේ නෑ මම ගල් ගුහා සකස් කර ගැනීමේ සිට පූර්ව ඓතිහාසික යුගයේ මෙන්ම
ඉන් පසු එළඹි අනික යුගය මොකද්ද? මුල් ඓතිහාසික යුගයේදීද ඉන් පසුව මුල් ඓතිහාසික යුගයේදීද මොකද කළේ? වරිච්චි නිවාස ඉදිකිරීම දක්වා ස්වභාව ධර්මය තමාට හිතකර අයුරින්, ඒකනේ අහන්නේ, හිතකර අයුරින් හැඩගස්වාගත් බව ආකාරය පෙනේ. කන්නේ හැඩගස්වාගත් ආකාරය පෙනේ. ඔකනේ. කන්නේ. දැන් මම ආයි කතා කළා එකක්. වර්තමානයේ වන විට අභ්‍යවකාශයේ මේ අන්තිම හරියට එන්නේ අපි අභ්‍යවකාශයේ පරයන අභ්‍යවකාශයාන තැනීම දක්වා භෞතික පරිසරය වෙනස් කර ස්වභාව ධර්මයට මානවයා බලපෑම් කර ඇති ආකාරනේ මානවයා බලපෑම් කර ඇති ආකාරය පිළිබඳව නොකිව මනාය. කිව යුතු නැත. ඒ වගේ වචනයක් දාන්නකෝ. ඒවා හොඳයි. ලස්සනයි වචන. නොකිව මනාය, කිව යුතු නැත. ඔය එකක් දාන්න. දැන් ඉවරයි අපේ මූලික ඉදිකිරීමනේ. ඉදිකිරීම මූලික කරුණු ටික ඉවරයි. අපි අවසාන ඡේදයට යන්නේ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් තහවුරු කරන්න ඕනේ. මෙනයින් බලන කල කෘෂිකර්මාන්තය කරුණු ටික ගැන අපි පින්නේ නැහැ ලියන පොඩි. කෘෂිකර්මාන්තය ගාවට ස්ථිර වාසස්ථාන ගාවට විවිධ භාණ්ඩ හා උපකරණ ඕනනම් ඒව ගැන ලියුවේකට මේ උත්තර ලියන රටාව පොඩ්ඩක් අල්ලගන්නකෝ. එතකොට හරි ලේසි. උත්තර හතරක් ලියුවොත් ප්‍රමාණවත්නේ. ප්‍රශ්න එක කියන්න ඕන. අපි මේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරන්නේ. මේ පළවෙනි කොටස කියන්නේ සංස්කෘතිය කියන කොටසනේ. 1 2 3 කොටස් තුනක් තියෙනවා. හැම කොටසකින්ම ඔබ ප්‍රශ්න පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් ඔයාලා තෝරන්න ඕනේ. ඉතුරු ඒවායින් එක ගානේ ලියන්න ඕනේ අනිවාර්යෙන්ම. අපිට ඔක්කොම ප්‍රශ්න ටික ලියන්න බෑ. පේපර් එකේ කියවුවම වැටෙනවා ඔයාලට. කෘෂිකර්මාන්තයේ ස්ථිර වාසස්ථාන විවිධ භාණ්ඩ හා උපකරණ. හරිද? නිපද වීම මගින් මොකද කරලා තියෙන්නේ? සංස්කෘතික ගත වූ මානවයා එහෙම ලියමු. සංස්කෘති ගත වූ මානවයා. සංස්කෘති ගත වූ කියන්නේ එක වචනයක් නේ. මානවයා. තමාට හිතකර අයුරින් තහවුරු කරන්න උත්තරේ නැත්තම් නිකන් හරියන්නේ නැහැ. අවසානයේ තහවුරු කරන්න ඕනේ. තමාට හිතකර අයුරින් ස්වභාව ධර්මය වෙනස් කර ගැනීමෙහිලා දැරු සමස්ත ප්‍රතිඵලය සමස්ත ඔහොම ලියන්නේ. ප්‍රතිඵලය මොකක් කියලාද අපි කියන්නේ? වත්මන් දියුණු සමාජ ක්‍රමයේ බව නොකියමනාය. වත්මන් දියුණු සමාජ ක්‍රමයේ බව කිව යුතු නැත කියලා කිව්වත් කමන්නේ. ක්‍රමයේ බව මනවින් තහවුරු වේ. එහෙම ලියමු අපි. හරි නේද? ඔච්චරයි. ඔය තියෙන්නේ අපේ පිළිතුර අපි ගොඩනංගපු ආකාරය.
දැන් මේ වගේ උත්තරයක් සාමාන්‍යයෙන් ඔයාලා ලියන විභාග කොලයක. හරි. කොපමණ ප්‍රමාණයක් ලියන්න වෙයිද ඔයාලට? ප්‍රමාණත්භාවය පිළිබඳව ඔබට ගැටලු තියෙනවනේ නේද? ප්‍රමාණත්භාවය සම්බන්ධයෙන් ඔබට ගැටලු තියෙනවා. දැන් මේ වගේ එකක් විනාඩි 35 ලිව්වේ ඒකේ. මේක ලොකු ගැටලුවක් නැහැ. මම ඔයාලත් එක්ක සාකච්ඡා කතා කර අංශ ගැන පැහැදිලි කර මේ කතා කරේ. මෙන්න මේ වගේ වචන ටික චුට්ටක් අල්ලලා තියාගන්න. මේ මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් ඔබ අවබෝධයෙන් ඉන්න. ඒතකොට ඉතා පහසුවෙන් මේක ඔබට ගොඩනගා ගන්න පුළුවන්. නේද? මේ මුලින්ම කතා කරේ අපි මේ සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මේක නිකන් දාලා හඳුන්වා දීපන්. මේ වාක්‍ය කීපය ඔබ පාඩම් කරන්න අනිවාර්යෙන්ම පාඩම් කරන්න. සංස්කෘතිය යන පදේ නිර්මාණය වෙලා තියෙන මේ කල්චර් කියන ඉංග්‍රීසි පදයට අනුරූපයි. මානව චර්යා වාචික නොවන නිෂ්පාදන මේ සියල්ලම අපි භෞතික සංස්කෘතියට අදාළ නිෂ්පාදන කියලා ගන්නවා. භෞතික සංස්කෘතියට අදාළ වන සියල්ලයි කියලා හදමු. අත නිෂ්පාදන කියලා දාගෙන ඉන්නේ. වන සියල්ලයි. සාමාන්‍ය වහරේ දෙන මේ සංස්කෘතිය කියන පදේ අර්ථය ව්‍යවහාරය අනුව උසස් පහත් බවක් තේනවා. ඒක ඔයාලා දන්නවා. ඒක අපිට දැනෙන දෙයක්. මානව පැවැත්මේ සියලු ක්‍රියාකාරකම් සංස්කෘතියට අදාළයි. මෙච්චරයි තියෙන්නේ. මේකේ වාක්‍ය තුනක් තියෙන්නේ, කරුණු තුනක්. මේවා මේ ආදර්ශ පිළිතුරු දුන්නට වාක්‍ය ලෙස පාඩම් කරන්න එපා. මේක මගේ වාක්‍ය රටාව, ඔබේ වාක්‍ය රටාව මගේ එක විය යුතු නෑනේ. ඒ නිසා ඔබට අනන්‍ය වාක්‍ය රටාවක් ඔබ ගොඩනගන්න මේ කරුණු ටික ගන්න. දැන් මෙතෙන්දී අපි ප්‍රකට මානව විද්‍යාඥයෙක් කතා කළා මේ සංස්කෘතිය පිළිබඳව කතා කරපු කෙනෙක් කවුද? මෙල්නෝස්කි එහෙම නැත්නම් බ්‍රැනිස්ලෝ මෙල්නෝස්කි කියන්නේ ඌ. එයා කියනවා මේ මිනිසාගේ මනෝකායික අවශ්‍යතා සපුරා ගන්න ඇති කරගත් දේ තමයි සංස්කෘතිය කියන්නේ කියලා. එහෙනම් හරියනේ අපේ උත්තරයට ආදාළම තැන අපි ගත්තා. මිනිසා තමාගේ අවශ්‍යතා සපුරා ගැනීමෙන් ස්වභාව ධර්ම වෙනස් කර ගන්න ප්‍රයත්න දරුවා. ඒක නේ අපි බලන්න ගියේ. ඒකෙදි මේ භෞතික පරතරය නැත්නම් භෞතික සංස්කෘතිය කියලා එකක් තියෙනවා. අනික එක අභෞතික සංස්කෘතිය කියලා තියෙනවා. අපිට මෙතෙන්දි වැඩිපුර අදාළ වෙන්නේ මෙන්න මේක. ඒ ගැනයි අපි කතා කළේ. භෞතික සංස්කෘතිය. මොකද ඍජුව අපෙන් අහන්නේ ස්වභාව ධර්ම වෙනස් කිරීමනේ. එහෙනම් ස්වභාව ධර්ම වෙනස් කිරීම භෞතික සංස්කෘතිය. දැන් මේ සංකල්පයේ මේ ඉන්ද්‍රිය ගෝචර වෙන එකක්. ඒකම මේ සංස්කෘතිය කියන එකෙන් අපි අදහස් කරන එක සේවාවක් තමයි තමන්ට අවශ්‍ය පරිදි මිනිසා පරිසරය වෙනස් කර ගන්නවා කියන එක. සංස්කෘතිය උපකාර වෙනවා කියන එක. කැමැති ලෙස පරිසරය හදාගන්න මේක තමයි මෙතෙන්ද කිව්වේ. එනයින් බලන කල සංස්කෘතිය කියන්නේ එක්තරා මිනිසුන්ගේ ලැබිච්ච අත්දැකීම් පදනම් කරගත්ත දෙයක්. ඒක ඒ අනුව වෙනස් කරා කියලායි මේ කතා කරලා තියෙන ඊළඟ තේදී. ඊට පස්සේ උදාහරණ කතා කළා. උදාහරණ තුනක් මම මූලිකව කිව්වා. එකක් කෘෂිකර්මාන්තයේදී සකස් කරගත්ත නගුල, උදැල්ල, කැත, දෑකැත්ත වගේ දේවල්. ඊගවට මේ අර කෘෂිකර්මාන්තයේම තව දිගුවක් ලෙස අපිට එන වාරි කර්මාන්තේ වැව තැනීමේ ඉඳන් අමුණු බැඳලා නේද මෙතන අමුණු බැඳලා එළ මාර්ග ඔස්සේ වතුර ගෙන යාම කියන මෙන්න මේ කරුණු ඔක්කොමත් එක ගත්තම ඒකත් මිනිස්සු ස්වභාව ධර්මයේ Tamanට අවශ්‍ය පරිදි වෙනස් කරපව අවස්ථා නේද? ඔව්. වෙනස් කරපව අවස්ථා. මේ විදිහට මේ වාසයට සුදුසු පරිදි ගල් ගුහා හදාගෙන තිබුණා. ප්‍රාග්ගතයේසුගේ මේ තුන්වෙනි උදාහරණය අපි කතා කරලා තියෙන. ඊගාවට මේ වරිච්චි නිවාස ඉදි කිරීම දක්වා වර්තමානයේ ගලෙන් ගඩොලෙන් ඉදි කරන නිවාස දක්වා අපි භෞතික පරිසරය තමයි වෙනස් කරලා තියෙන්නේ. ඔබ බලන්න ඔබේ නිවසක් හදන්න අපි අරගෙන තියෙන භෞතික පරිසරයේ දේවල් නෙවෙයිද කියලා. ඔයාලා කියේ සිමෙන්ති කියලා. සිමෙන්ති භෞතික පරිසරයෙන් ගන්න. මූලික දේ ඩොලමයිට් හුණු ගල්. භෞතික පරිසරය නෙවෙයිද ගන්න? භෞතික පරිසරයෙන්. වහල සෙවිලි කරලා තියෙන්නේ නේද? ලී උපයෝග කරගෙන තිනවා. තහඩු වේවා උළු වේවා ඒවා භෞතික පරිසරයෙන් අරගෙන අපිට උවමනා පරිදි හැඩගස්සලා තියෙන්නේ. එහෙම නෙවෙයි. එතකොට හැමතැනම එහෙමයි. කෘෂිකර්මාන්තයේ ස්ථිර වාසස්ථාන මේ අවසාන ඡේදෙදී සාමාන්‍යයෙන් ඔබේ ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණය කරනකොට දකින්න එක වැරද්දක් මෙන්න මේක. මොකද්ද? ඔබ තහවුරු කරන්නේ ඔබ කරුණු ටිකක් ලියලා නිකන් ඉන්නවා. උත්තරේ තහවුරු කරන්නේ. මෙන්න මේකයි අපි ලිව්වේ මෙන්න තියෙනවා අපිට අදාළ කරුණු කියලා. හරි? මම හිතනවා ඔබට මේ පිළිතුර පිළිබඳව පැටහීමක් ලැබෙන්නේ නැති කියලා අපි කතා කළේ 2012 ප්‍රශ්න පත්‍රයේ. මම ගෲප් එකට දාලා තිබුණා. ඒ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. ඒව ඩවුන්ලෝඩ් කරගෙන මේ අපි කතා කරගෙන යන කොටස් ටිකේ මේ ලිව්වේ අපි තුන්වෙනි ප්‍රශ්නේ නේද? ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ. ඒතර මේ පිළිතුරු ටික ගොනු කරලා තියාගන්න අපි 2016 වෙනකම් අපිට ප්‍රශ්න පත්‍ර ලියන්න පුළුවන් 2008 ඉඳන් 2008 2009 2010 2011 2012 13 14 15 දක්වා නේද? පේපර්ස් 8ක් උත්තර 8ක් අපිට මේ සංස්කෘතිය කියන කොටසට අදාළව ලියන්න පුළුවන්. එතකොට මේ එන්න තියෙන ඔක්කොම එනවා.
නෝට් එකක් පාඩම් කරන දැන් යන්න ටිකක් තියෙන කාලේ අඩුයි ගොඩක් අය ගාව නෝට් ඇති ඔයාලා කලින් ගිය අය. ඉතින් නෝට් එකක් පාඩම් කර කර ඉන්නවට වැඩිය මං හිතනවා ඔබට මේ උත්තරයක් ලියන්න කියලා දුන්නාම උත්තරේ මෙහෙමයි ගොනු කරන්න කියලා දුන්නාම ඒ ඇසුරෙන් ඔබට එනේ ඕනේ ඒක. දැන් මොකද නෝට් එකකට ගියා වගේම තමයි ඉතින් මෙතනත් මම සංස්කෘතිය ගැන කතා කරනකොට මම ඔබට කතා කළේ මේවා කිව්වේ ඒකයි. විශේෂයෙන් සටහන් කරගන්න කියලා මේවා අපිට අවශ්‍ය දේවල් අපි අර කතා කළේ මේ බෞද්ධ සංස්කෘතිය ස්පර්ශ කළ හැකි අපි ආයු ගොඩනැගිලි භූමිය මේ ඔක්කොම එහෙම. ඊළඟට මුලින්මත් මම අර සංස්කෘතිය පිළිබඳ නිර්වචන ගැන කතා කරනකොට කිව්වේ මේකයි අපි ලියපු ප්‍රශ්නය අද. ඉබි ටයිලර්ගේ මතය මේ ටයිලර්ගේ මතය තමයි මේ එයා ප්‍රාථමික සංස්කෘතිය කියන පොතේනේ මේක ඉදිරිපත් කළේ. මෙයා බ්‍රිතාන්‍ය ප්‍රකට මානව විද්‍යාඥයා අපේ ප්‍රධාන මානව විද්‍යාඥයා ඉබි ටයිලර්. මේ යාගේ මතය හැබැයි ඒක පොඩ්ඩක් අපිට මේ අපේ ප්‍රශ්නෙට අදාළව චුට්ටක් ගන්න අමාරුයි. මේ ඒකයි බ්‍රෙල්නොව්ස්කිගේ මතය අපි ගත්තේ. මෙල්නොව්ස්කිගේ මතය ගත්තේ ඒකයි. ඒක නිසා ඒ තැන් අපිට ඉතා වැදගත්. ඔබ පොයින්ට් එක හඳුනා ගත්තොත් මම හිතනවා උත්තරේ ගොඩනගා ගන්න පහසුවක් වෙයි. හරිද? අපි තව පොඩි කොටසක් මම මේක ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඊගාවට. මේ එහෙනම් මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කරනවා.